අද 2020 නොවැම්බර් 10 අඟහරුවාදා සිරස්තල පැය 24ක් තුළ තවත් කොවිඩ් මරණ 5ක් දින 10ක් තුළ 20 දෙනෙකු මිය යයි. කොවිඩ් මරණ සමාලෝචනයට කමිටුවක්. හොරණ ඇඟලුම් කම්හලේ ශාඛා දෙකකටත් කොවිඩ් බෝවේ. කොළඹ කොවිඩ් අවදානමත් ඉහළට. කොළඹ නගරය තුලින් පමණක් COVID-19 රෝගීන්ගේ සංඛ්‍යාව 2850ක්. රට අවදානම් බව ලෝක සෞඛ්‍ය සංවිධානයත් කියයි. The country is at a critical moment. කොවිඩ් නිසා මේ යන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු බුමුදානය කිරීමට අවසර දීමේ සූදානමක්. ඒ වළඳැමීමේ අවසරය ලබා දෙනවා හුදෙකලා ප්‍රදේශවල සහ වියලි ප්‍රදේශවල. පාර්ශව රසකින් ඊට විරෝධය. හුදකලා ප්‍රදේශවල සංචරණ සීමා අත්‍යවශ්‍ය සේවාවලට අදාළ නොවන බව පොලිසිය දැනුම් දෙයි. නීති කඩන්නන් සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව හමුදාවත් එක්වේ. පොදු ප්‍රවාහනයට නව මාර්ගෝපදේශ මාලාවක්. බස් ගාස්තු සංශෝධනයකුත් අද මධ්‍යම රාත්‍රියේ සිට 1.2ක තමයි රයිඩ් එකෙන් බලාපොරොත්තු. This is Ada Verana Prime Time with Srimani Yapa and Dilipa Hinayaka. Live from Studio 24 in Colombo. අයිබෝන් නොබදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. මෙරට කොවිඩ් ආසාදනය වීමෙන් මරණයට පත් වූවන්ගේ සංඛ්‍යාව 40 දක්වා අද ඉහළ ගියා. අද පස්වරුවේ මරණ 4ක් සහ ඒ රාත්‍රියේ එක් මරණයක් වාර්තා වුණා. එමෙන්ම මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ මරණ සංඛ්‍යාව ඉහළ යාමත් සමග ඒ පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබෙනවා. මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදනය හේතුවෙන් මියගිය මුළු රෝගීන් සංඛ්‍යාව 40 දෙනෙකු දක්වා අද ඉහළ ගියා. රාජගිරිය ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක ජීවත් වූ 51 හැවිරිදි පුද්ගලයෙකු පසුගිය 7 වනදා ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඊයේ ජීවිතක්ෂයට පත්ව ඇති අතර මරණයට ආසන්නතම හේතුව ලෙස වාර්තා වන්නේ COVID-19 ආසාදනය වීමෙන් ඇති වූ නියුමෝනියා තත්ත්වයක්. කොළඹ 10 පදිංචි තවත් 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් පසුගිය මාස 23 වනදා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුද COVID-19 හේතුවෙන් සිදු වූ ශ්වසන පද්ධතියේ ඇති ආසාදනයක් නිසා ජීවිතක්ෂයට පත්ව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළා. එමෙන්ම ගම්පහ උඩුගම්පල ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි කාන්තාවක්ද COVID-19 ආසාදනය වීමෙන් නියුමෝනියා තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඇය ඊයේ ගම්පහ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී මිය ගොස් තිබෙනවා. මේ අතර මෙරට 40 වෙනි මරණය ලෙස වාර්තා වන්නේ අවුරුදු 55ත් 60ත් අතර හඳුනා නොගත් පිරිමි පුද්ගලයෙක්. පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ඔහුගේ දේහය පසුගිය 8 වෙනිදා ඉදිරිපත් කර තිබූ අතර එහිදී හඳුනාගෙන ඇත්තේ මෙම මරණය කොවිඩ් ආසාදනය වීමෙන් සිදු වූවක් බවයි. මේ අතර මෙරට 36 වන කොවිඩ් ආසාදිත මරණය ඊයේ වාර්තා වුණු අතර COVID-19 ආසාදනය වීමෙන් ඇති වූ නියුමෝනියා තත්ත්වයේ හේතුවෙන් මෙම මරණය සිදුව තිබෙනවා. කඳාන ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ අදාළ කාන්තාව කාලයක් රෝගාතුරව සිට ඇති බවයි. මෙම කාන්තාව පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිට මුල්ලේරියාව IDH රෝහල වෙත මාරු කරවා ඇති අතර එහිදී ඇය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. නොවැම්බර් මාසයේ ගෙවුණු දින 10ක තුළදී දිනක් හැරුණු විට සෑම දිනකම මෙරට COVID-19 ආසාදිත රෝගී මරණයක් වාර්තා වුණු අතර අද වාර්තා වූ මරණ 4ත් සමග එම සංඛ්‍යාව 20ක්. ඒ අනුව පසුගිය දින කිහිපයේ කොවිඩ් මරණ ඉහළ යාමත් සමග COVID-19 ආසාදනය වීමෙන් මරණයන්ට පත්වීම පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසෙල් ගුණවර්ධන මහතා විසින් කමිටුවක් පත් කර තිබෙනවා. මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ප්‍රදේශය ආශ්‍රිතව මේ කොවිඩ් පොකුර වාර්තා වීමත් සමග මරණ 23කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙනවා. මේ මරණ 23න් 50%කට ආසන්න ප්‍රමාණයක් නිවාස තුල සිදු වූ මරණ විදිහට තමයි වාර්තා වෙන්නේ. සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්තුමන් සමාලෝචන කමිටුවක් දැන් පත් කරලා තියෙනවා. මේ නිවාස ආශ්‍රිතව සහ මේ කෙටි කාලයක් තුළ සිදු වූ මරණ පිළිබඳ කිසි අධ්‍යයනයක් කර ගැනීමට හැකි වෙයි කියලා අපි විශ්වාස කරනවා. මේ අතර ඊයේ දිනේදී නව ආසාදිතයන් 356 දෙනෙකු හඳුනාගත්තා. ඉන් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 193ක්.
ඒ අතරට කොළඹ නගර සභා සීමාවේ 147 දෙනෙක් දායත්. අද දිනේ වන විට කොළඹ නගරය තුලින් පමණක් වාර්තා වූ COVID-19 රෝගීන්ගේ සංඛ්‍යාව 2850ක් වෙනවා. ඒ හා සමාන ප්‍රමාණයක් සමාජයේ සැරිසරමින් ඉන්නවා. ඒ වගේ 4 ගුණයක් වගේ. හම්බු ලෙස සාම්පල් කරා කොළඹ නගරය තුලින් එහිදී අපි දැක්කා 400ක් සාම්පල් කරාම ඒ සාම්පල් වලින් 19 දෙනෙක් පොසිටිව් වුණා. එතකොට ඒ කියන්නේ 105. 105ක් කියන මෙන්න මේ 105 අපි එක්ස්ට්‍රපොලේට් කරොත් අපේ පොපියුලේෂන් එකට ලක්ෂ 6කට අපි දන්නවා 30000ක් විතර ප්‍රමාණයක් මේ වෛරස් එකත් එක්ක නිරන්තරයෙන් ඔබ සැරිසරනවා වෙන්න පුළුවන්. නමුත් ඔවුන් සියලු දෙනාම වෛරස් ඇඟේ තියෙන්න පුළුවන්. නමුත් පතුරනවයි කියලා අපිට කියන්න බෑ. නමුත් අපි ඒ අන්තරාය දැනගන්නට ඕනේ. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 99ක්. ඒ අතර ඊයේ රාත්‍රියේ සිට නැවත දැනුම් දෙන තෙක් හුදකලා ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කළ කඳාන මහභාගයේ ප්‍රදේශවලින් ආසාදිතයන් 12 දෙනෙක්ද හඳුනාගත්තා. කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 28 දෙනෙකු ඊයේ හඳුනාගත් අතර ඊට එම දිස්ත්‍රික්කයේ හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙන හොරණ ඉංගිරිය යන ප්‍රදේශවලින් ආසාදිතයන් 8 දෙනෙකු හඳුනාගත්තා. ඊට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයෙන් 8 දෙනෙක්, මහනුවරින් 7 දෙනෙක්, මඩකලපුවෙන් 6 දෙනෙක්, කුරුණෑගලින් 4 දෙනෙක්, ගාල්ලෙන් 2 දෙනෙක්, මාතරින් 3 දෙනෙක්, අනුරාධපුර, පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලින් එක් ආසාදිතයෙකු බැගින් ඊයේ දිනේදී හඳුනාගෙනුණා. එමෙන්ම බෝගම්බර බන්ධනාගාරයේ ඇඳවුවන් 2 දෙනෙකු සහ පොලිස් නිලධාරියෙක් ඊයේ හඳුනාගත් ආසාදිතයන් අතර වෙනවා. එම පොලිස් නිලධාරියා සමග මේ වන විට COVID-19 ආසාදිත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 460 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ ආසාදිතයෝ දිනපතාම බිහි වෙන්නේ නිරෝධායනයට ලක් කරපු 3000කට ආසන්න නිලධාරීන් අතරින්. මේ තත්ත්වය පාලනය කිරීමට අවශ්‍ය හැකි සෑම පියවරක්ම අරන් තියෙනවා. ඒ වගේම අද ඉඳලා පොලිස්පතිතුමා විසින් කොළඹ නගරයේ විශේෂයෙන්ම මේ තත්ත්වය ආසාදිත නිලධාරීන් ගැන හොයලා බලන්න ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු 3 දෙනෙක් පත් කරලා තියෙනවා. සෞඛ්‍ය අංශත් එක්ක ඍජුව සම්බන්ධ වෙලා මේ තත්ත්වය පාලනය කරන්න. මේ අතර රිජ්වේ ආර්යන අමාරුහලින් ඊයේ දිනේදීත් නව ආසාදිතයන් 90 දෙනෙකු වාර්තා වීමත් සමග මෙතෙක් එම රෝහලින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 56 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද සිට සිසෙම්ම රෝගීන් බැලීමට ලබා දෙන ඉඩ පහසුකම් අපි තාමත්ම අවම කරලා තියෙනවා. ඒ අනුව දවසකට එක්වරයි රෝගියෙක් බැලීමට හැකි වෙන්නේ. ඒත් විනාඩි 10ක පමණ කාලයක් සඳහා. මේ අතර කොවිඩ් වෛරස් ව්‍යාප්තිය හමුවේ ශරීරයේ පවතින පෝෂණය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පියවර ගන්නා මෙන් සෞඛ්‍ය අංශයේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. තද කොළ පැහැති පලා වර්ග විශේෂයි. ඔයගොල්ලෝ මාළු කන්න බය වෙන්න එපා. මාළු වල දුඹුරු කොටස් වල අපිට අවශ්‍ය සිංක් ප්‍රමාණය අපිට ලැබෙන නිසා. දරුවන්ට මේ වෙලාවේ ශනික කෑම දෙන්න එපා. යකඩ, සිංක් හා මැග්නීසියම් යන පෝෂක පදාර්ථ වලින් අර ප්‍රතිශක්තිකරණ පද්ධතිය සෛල නිෂ්පාදනය ඉතාම වේගයෙන් වර්ධනය වෙන්නට උදව් උපකාර කරනවා. මව් කිරි තමයි ප්‍රතිශක්තිකරණයේ වැඩිම ඖෂධය. ඒක ඖෂධයක් වගේ. කොරෝනා අම්මා කෙනෙක්ගේ වුණා දරුවාව අපි දැන් අයින් කරන්නේ නැහැ. කොරෝනා වෙලඳුන අම්මා කෙනෙක්ගෙන් ලැබෙන කිරිවලත් දරුවාව ආරක්ෂා කරන්න අවශ්‍ය ප්‍රතිදේහ ඔක්කොම ඒ මව් කෙරේ තියෙනවා. හොරණ ගුරුගොඩ පිහිට ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයන් 200කට වැඩි පිරිසකට කොවිඩ් ආසාදනය වීම නිසා එම ආයතනයට අනුබද්ධ අගලවත්ත කැකුලන්දල පිහිට ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ආම්බුලන්ස තෝරාගත් සේවකයන් 25 දෙනෙකුට පසුගියදා PCR පරීක්ෂණ සිදු කර තිබුණා. ඉන් සේවකයන් 30 දෙනෙකුට වෛරස් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඉක්ුත් 4 වෙනිදා තවත් සේවකයන් 204 දෙනෙකු PCR පරීක්ෂණයට යොමු කළ අතර ඊයේ නිකුත් වූ එහි වාර්තා අනුව එම කර්මාන්ත ශාලාවේ තවත් 6 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබුණා. ඒ අනුව කැකුලන්දල කර්මාන්ත ශාලාවේ කොවිඩ් ආසාදිත සේවකයන් ගණන 9 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. රෝගීන් 9 දෙනෙකු වාර්තා වෙලා තිනවා. ඔවුන්ගේ සේවා කාණ්ඩ ගත්තොත් මැෂින් ක්‍රියා කරවන්න වන්යන් එක්කෙනෙකුත් ඒ වගේම රියදුරු මහත්මයෙක් පිරිසිදු කිරීමේ සේවා සපයන උපසමාගමක සේවක මහත්මයන් 7 දෙනෙක්. මේ අතර ගුරුගොඩ කර්මාන්ත ශාලාවේ කොවිඩ් ආසාදිත වූවන්ගේ ඥාතීන් වන ඉංගිරිය වගවත්ත කර්මාන්ත කලාපයේ පිහිටි කර්මාන්ත ශාලා දෙකක සේවය කරමින් සිටි පුද්ගලයන් 2 දෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුණා. ආසාදිත වූ 2 දෙනා සේවය කර තිබුණේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් වගවත්ත කර්මාන්ත කලාපයේ පිහිටි වීදුරු සහ ටයර් නිෂ්පාදන කර්මාන්ත ශාලාවලයි. එම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් බවට හඳුනා ගැනුණු එම කර්මාන්ත ශාලා දෙකෙහි සේවකයන් 100 දෙනෙකුගේ PCR පරීක්ෂණ අද සිදු කෙරුණා. මේ අතර ඉක්ුත් 6 වෙනිදා සිදු කළ PCR පරීක්ෂණ වලින් වාන්තුව ප්‍රදේශයේ පදිංචිව සිටි තවත් 11 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුණා. ඔවුන් සියලු දෙනා පෑලේගොඩ කොවිඩ් පොකුරට අයත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්. මේ 11 දෙනා අතර ගර්භණී කාන්තාවක් සහ කුඩා දරුවන් 6 දෙනෙකුද සිටිනවා. මොවුන් වාද්දුව, පිංවත්ත, තල්පිටිය සහ උපාලි මාවත යන ප්‍රදේශවල පදිංචිකරුවන්. පොකුරක් නිර්මාණය වෙච්ච ස්ථානයක්. මේ ස්ථානයේ ඇත්තටම පොකුරක් නිර්මාණය වෙලාසිනින්ම අපි පවුලම නිරෝධායනපත් කරන නිසා ඒ පොකුර තැන් තැන් වල ගිහිල්ලා මේක හැදෙන්න තියෙන අවදානම් තත්ත්වය අපි අඩු කර
අරගෙන තියෙනවා. ගම්පහ සහ ඒ අවට ප්‍රදේශවලින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 65 දෙනෙකු අද ගම්පහ මහජන ක්‍රීඩාංගණය වෙත ගිලන් රතු වලින් රැගෙන විත් පසුව ප්‍රතිකාර සඳහා බස් රථ මගින් පැණිදෙනිය සහ රඹුක්කන යන රෝහල් වෙත රැගෙන යාමට ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරීන් අද පියවර ගත්තා. ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝවෛද්‍ය ප්‍රතිකාර ඒකකයේ පවත්වාගෙන යන 23 වන වාට්ටුව අද සිට හුදකලා කිරීමට කටයුතු කෙරුණා. ඒ මේකකයේ ප්‍රතිකාර ලැබමින් සිටි කාන්තාවක් කොවිඩ් ආසාදිත බවට තහවුරු වීමත් සමගයි. කෙසේ වෙතත් එම ප්‍රතිකාර ඒකකයේ මේවර විටත් නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් 10 දෙනෙකු එම වාට්ටුවේම දින 14ක් නිරෝධායන සඳහා යොමු කර තිබෙනවා. කොවිඩ් ආසාදිත ත්‍රිකුණාමලයේ මහරෝහලේ වෛද්‍යවරයා සමීපව ඇසුරු කළ එම රෝහලේ තවත් වෛද්‍යවරයෙකුට වෛරසය ආසාදනය වී තිබෙනවා. එම වෛද්‍යවරයා අද IDH රෝහල වෙත රැගෙන යනු ලැබුවා. එයා කලින් පොසිටිව් වෙන ඩොක්ටර්ගේ ප්‍රයිමරි කන්ටැක්ට් වලින් ඉන්න එක්කෙනෙක්. එයාට දවස් 10ට පස්සේ ආයෙත් සෙකන්ඩ් සැම්පල් කරනකොට තමයි එයාට දැන් පොසිටිව් කියලා අපි දැන් දැනගත්තා. ඒ වගේම ඊයේ පෙරේදා මලගෙදර එකක් කියලා තියෙනවා ට්‍රින්කෝට් ටවුම වලින්. ඒකට දැන් කොළඹ ඉඳලා ආපු එක්කෙනෙක්ට COVID-19 පොසිටිව් වෙලා තියෙන්නේ. කොළඹ කොටුව මැනින් වෙළඳපොළ ආශ්‍රිතව පසුගියදා සිදු කළ PCR පරීක්ෂණ වලින් ඒ සේවය කරන නාට්‍යමිවරුන් 93 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා. ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 137 දෙනෙකු මේ වන විට නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. එමෙන්ම දැනට හුදකලා කර ඇති තොටළඟ මිහිජයි උයන නිවාස සංකීර්ණයේ ජනතාව තමන්ට ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නොලැබෙන බවට පවසමින් අද විරෝධතාවයක නිරත වුණා. රස්සා කරන මිනිස්සු අපි ත්‍රිවිල් දෝන මිනිස්සු අපේ ගෙදර දොරපවුල් ඉන්නවා. අපිට මේක නිලොත් අපිට ජීවත් වෙන්න පුළුවන්. අපිට මෙතන මාසයක් යන්න කිට් වෙනවා. අපිට කිසිම දෙයක් ආණ්ඩුවෙන්වත් අපිට කවුරුත්වත් ඇවිල්ලා බැලුවා නැහැ. අනතුරුව පොලිසිය මැදිහත් වී ඔවුන් විසිරුවා හැරීමට කටයුතු කළා. කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ මේ වන විට කොවිඩ් ආසාදිත රෝගීන් 149 දෙනෙකු හඳුනාගෙන ඇති බව කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය චන්දන පත්බේරිය මහතා පවසනවා. ඒ අනුව අදාළ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්ගේ PCR පරීක්ෂණ අද සිදු කරනු ලැබුවා. ගිය සෙනසුරාදා සතිපොලේ PCR පරීක්ෂණ 238 දෙනෙකුගේ කරන ප්‍රථම ආශ්‍රිතයෝ ගෙනල්ලා ඒකෙන් අපිට රිපෝට් ආවා එකෙන් 17 දෙනෙක් පොසිටිව් කියලා. මම හිතන විදිහට නම් ඉතාමත් අවදානම් තත්ත්වයේ තියෙන මොකද මිනිස්සුන්ගේ හැසිරීම තාම සෑහීමට පත්වන තත්ත්වයක නැහැ. මේ රෝගය සමාජයේ තියෙනවද කියලා? ඔව් සමාජයේ තියෙනවා. මොකද අපිට රෝගීන් හමු වෙනවා. අපි සමහර වෙලාවට රෝගීන් හඳුනා ගන්නවා. සමාජගත වෙලා කියන වචනේ භාවිතා කරන්න නොහැකි වුණාට ඒක සමාජයේ තියෙනවා. සමාජ සම්ප්‍රේෂණය කියන එක නැහැ. මේ යන තත්ත්වය මේ විදියට ගියොත් අපි පාලනය හරියට අපි කළේ නැත්නම් ඒක සමාජගත වීමට අවදානම හොඳටම තියෙනවා. රෝගීන් වාර්තා වෙනවා නිවාසවලින්. ඔබතුමාලා දන්නේ නැති රෝගීන් පිරිසක් ඉන්නවනේ රටේ විසිරෙලා. කොළඹ මහනගර සභා සීමාව තුළ මහල් නිවාස සහ වතු ආශ්‍රිතව අපි දකිනවා යම් කිසි විදියකින් ඒක යනවා. එතනට විතරයි ඒක සීමා වෙලා තියෙන්නේ. ඒ විදිහට ඔය තියෙන රෝගීන් අපිට හඳුනා ගන්න පුළුවන්. වයස්ගත පුද්ගලයන්, නිදන්ගත රෝග වලින් පෙළෙන අය, ප්‍රතිශක්තිකරණ සම්බන්ධයෙන් අර්බුද තිබෙන්නා වූ අය. ඒ වගේ පුද්ගලයන් ඉන්න ගෙදරක සමාජිකයෙක් තාසාදිතයෙකු බවට පත් වුණොත් අර පිරිස ඔක්කොම අවදානම් සහගත තත්ත්වයට පත් වෙනවා. ඒක නිසා නිවේදමේ ගෙවල් වලින් මරණ වාර්තා වෙන්නේ. ඒ අවදානම තියෙනවා. ඒතකොට ඒ නිසා ඒ වගේ කෙනෙක් නිරෝධායන වෙනකොට ප්‍රවේශ සම්මීමත් අවශ්‍යයි. වෙනත් රටවල් වල මේ රෝගය වැළඳිච්ච අය රෝග ලක්ෂණ රහිත නම් ඒගොල්ලෝ ගෙදර තමයි ඉන්නේ. අපේ අසල්වාසී රෝගය පාලනය කර ගැනීම සඳහා අසාර්ථකයි. ඒක බලන්න ඕනේ වියුක්ත අපි කලේ හොඳම ක්‍රමය. නමුත් අපිට හොඳම ක්‍රමයට යන්න බැරි නම් අපි ඊට වගේ ඊළඟ දෙවෙනි පියවරට යනවා. අපි ඒක තමයි යථාර්ථය. මේ අතර කොවිඩ් ව්‍යාප්තිය හමුවේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේද අවධානය යොමු තිබෙනවා. Sri Lanka is currently seeing a resurgence of COVID-19. The country is at a critical moment. The way we act and behave now will determine the trajectory of the disease in the future. Each and everyone has a role to play. The current situation can be controlled. No matter what the level of transmission of COVID-19 is, the basic measures to prevent the spread of the virus, to contain the spread and to halt the spread of disease remain the same. Wash your hands, wear a mask, watch your distance, address misinformation and the infodemic. It's important to spread the right information. Prepare the country for the introduction of COVID-19 vaccine whenever that becomes available. Together, we can get ahead of the virus. ඒ අනුව අද දිනේ තවත් ආසාදිතයන් 305ක් හඳුනා ගැනීමත් සමග මෙරටින් මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 14590 දෙනෙකු දක්වා ඉහළ ගියා. ආසාදිතයින් 5013 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර 657 දෙනෙක් අද දිනේ සුවය ලැබීමත් සමග සමස්ත ආසාදිතයන්ගෙන් 9537 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.
කොවිඩ් ව්‍යාප්ති අවධානම සැලකිල්ලට ගනිමින් කඳාන සහ මහභාගී යන පොලිස් බල ප්‍රදේශත් යළි දැනුම් දෙන තෙක් හුදකලා ප්‍රදේශ ලෙස ඒ රාත්‍රියේ ප්‍රකාශයට පත් කෙරුණා. ඒ අනුව මේ වන විට දිවයිනේ පොලිස් වසම් 27ක් සහ ග්‍රාම නිලධාරී වසම් 5ක් හුදකලා කර ඇති බවයි පොලිසිය පවසන්නේ. මේ අතර පනමා ඇති දැඩි සංචරණ නීති අත්‍යවශ්‍ය සේවා සඳහා අදාළ නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය අද නිවේදනය කළා. බස්නාහිර පළාතටම පනවා තිබූ නිරෝධය නැදිර නීතිය ඊයේ ඉවත් කෙරුණද එම පළාතේම සහ තවත් දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තැබීමට රජය පියවර ගත්තා. එම හුදකලා කිරීම වලට ඊයේ අලුතින් එක් වූයේ කඳාන සහ මහභාග යන පොලිස් බල ප්‍රදේශයි. එමෙන්ම අඟුලාන උතුර සහ අඟුලාන දකුණ යන ග්‍රාම නිලධාරී වසම්ද ඊයේ පස්වරුවේ සිට යලි දැනුම් දෙන හුදකලා ප්‍රදේශ ලෙස නම් කෙරුණා. කොළඹ දිස්ත්‍රික්කයේ මේ වන විට හුදකලා කර ඇති පොලිස් බල ප්‍රදේශ ගණන 13ක් හුදකලා කර ඇති ප්‍රදේශවල නීති උල්ලංඝනය කරන්නන් සොයා අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මකයි. ඒ සඳහා පොලිසිය සමග යුද හමුදාව එක්ව සිටිනවා. ඊයේ ප්‍රකාශයට පත් කෙරුණු කඳාන සහ මහභාගී පොලිස් බල ප්‍රදේශය සමග ගම්පහ දිස්ත්‍රික්කයේ මේ වන විට පොලිස් බල ප්‍රදේශ 10ක් හුදකලා කර තිබෙනවා. පොලිසිය වලට කියන්නේ හුදකලා ප්‍රදේශයකට යන්න බෑ කියලා. හරව යන්න. බඩවතයට යන්න බෑනේ අද දෙකලා කරලා තියෙන්නේ. හොඳද? රෝගීන් වැඩි ඉන්නේ. එයින මේ හැමෝටම කියන්න දෙයක් ගන්න මේ දෙකලා කරලා තියෙන්නේ. අරනකල ගෙදර යන්න. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයාගෙන් අද ඕන ප්‍රොවිෂන් කරනවා. කළුතර දිස්ත්‍රික්කයේ හොරණ ඉංගිරිය වැකඩ බටහිරද සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල සහ රුවන්වැල්ල යන පොලිස් බල ප්‍රදේශවද තවදුරටත් පවතින්නේ හුදකලා ප්‍රදේශ ලෙසයි. මෙලෙස හුදකලා කර තිබේදී මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ මාසික සභාවාරය අද පෙරවරුවේ පවත්වා තිබෙනවා. ඒ මාවනැල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ උපදෙස් අනුව නිරෝධායන නීතිවලට අනුකූලවයි. නමුත් එම සභාවාරය දින 7කින් කල් දමන ලෙසට ලබාගත් අධිකරණ නියෝගයක් මාවනැල්ල පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට සහ ලේකම්වරියට ලබා දුන්නා. සභාපතිතුමා දැන් ඔබතුමාත් එක්ක ප්‍රාදේශීය ලේකම්තුමියත් එක්ක නිරෝධායනය කරපු පුජ්‍යලයක් ඇවිල්ලා මේ සභාවේ උපසභාපතිවරයා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තිබෙනද සාකච්ඡාවක්. ඒක නවත්තන්න. මේ අතර මෙම ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා නිරෝධායන නීති උල්ලංඝනය කර ඇති බවත් වාර්තා වනවා. ඔහු සහ තවත් මන්ත්‍රීවරු තිදෙනෙකු පසුගිය මාස 29 වනදා සිට නිරෝධායනයට ලක් කර ඇත්තේ පෑලිගොඩ මත්ස්‍යවේලන පොලේ වෙළෙන්දෙකුගේ ආශ්‍රිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුවයි. නමුත් උපසභාපතිවරයා එම කාලය තුළ මාවනැල්ල කොවිඩ් පැතිරවීම වැළැක්වීමේ කමිටු සභා රැස්වීමටද අවස්ථා දෙකකදී සහභාගී වී ඇති බවයි හෙළි වී ඇත්තේ. මේ අතර කුරුණෑගල නගර සභා සීමාවේ ඉලප්පු ගෙදර ග්‍රාම නිලධාරී කොට්ටාශය සහ කදවීදිය හැර සෙසු ග්‍රාම නිලධාරී කොට්ටාශ හුදකලා තත්වයෙන් ඉවත් කිරීමට ඊයේ පියවර ගන්නවා. එමෙන්ම කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයේ ගලගෙදර හම්මලව සහ ඉහළ කළුගම යන ග්‍රාම නිලධාරී කොට්ටාශ හැර සෙසු ග්‍රාම නිලධාරී කොට්ටාශද හුදකලා තත්වයෙන් මුදා හැරි බවයි යුද හමුදාපතිවරයා දැඩිදුරටත් සඳහන් කළේ. ප්‍රදේශ කිහිපයක් තවදුරටත් හුදකලා කර තැබීම පිළිබඳ දෙරණ අරුණ වැඩසටහනට අධ්‍යක්ෂ වෙමින් යුද හමුදාපතිවරයා මෙලෙස පැහැදිලි කළා. කුලියාපිටිය සහ කුරුණෑගල ප්‍රදේශවල ඉවර නෙමේ ඒ ප්‍රදේශවලත් යම් යම් ග්‍රාම නිලධාරී වසම් තමයි යම් කිසි ආකාරයක අවදානමක් තිබෙන්නේ ඔවුන්ගෙන් තමයි මේක පැතිරලා යන්න පුළුවන්. ඉතින් ඒක හින්දා ඒ ප්‍රදේශ පමණක් හුදකලා කරලා අනිකුත් ප්‍රදේශ විවෘත කිරීමට කටයුතු කරනවා. රටේ යම් කිසි ප්‍රදේශයක ජන කොට්ටාසය අනිකුත් කට්ටියට තර්ජනයක් වෙලා තිබෙනවා නම් තර්ජන විය හැකි නම් ඔවුන්ම හුදකලාවට ලක් කරලා රටේ අනිකුත් ප්‍රදේශ තවදුරටත් පවත්වාගෙන යන ක්‍රමවේදයක් තමයි ඊයේ දිනේ ජනාධිපතිතුමාත් පැහැදිලි කළා කිව්වේ. මේ අතර හුදකලා කර ඇති ප්‍රදේශවලින් රාජකාරී සඳහා සේවකයන් කැඳවීම පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා.
එහි දැක්වෙන්නේ ආර්ථික කටයුතු සහ එදිනෙදා ජන ජීවිතය පවත්වාගෙන යාමට අදාළ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩලයට සහ අත්‍යවශ්‍ය සේවා සඳහා මෙම සංචරණ සීමා අදාළ නොවන බවයි. එමෙන්ම ඉහත සඳහන් ක්‍රියාවලි හැර වෙනත් කටයුත්තක් සඳහා සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශවලින් කාර්ය මණ්ඩලය ගෙන්වා ගැනීම අත්‍යවශ්‍ය වන්නේ නම් ඒ පිළිබඳ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත දැනුම් දී අවස්ථානුකූලව අවසර ලබා ගත යුතු බවත් එහි සඳහන්. මේ අතර බස්නාහිර පළාතට නිරෝධායන ඇදින නීති ඉවත් කළත් කොළඹ මැනින් පොදු වෙළඳපොළ නැවත වසා දැමීමට තීරණය කළේ එහි සේවකයන් පිරිසකට කොවිඩ් ආසාදනය වීම නිසා බව යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඉරිදා සවස් භාගයේ වෙනකොට මේ මැනින් මාකට් එකට බඩු ගෙනාවට බෑ. ඒ බඩු භාණ්ඩ කණ්ඩායමක් ඉන්නවා. අපි අර කියනවා නාටාම්බිලා කියලා නැත්තම් වචනයක් කියනවා. මේ කණ්ඩායම කියන්නේ යම්කිසි සැකයක් තිබෙලා ඔවුන්ගේ PCR පරීක්ෂණ කරනු ලැබුවා. ඒ වගේ 150ක 200ක කණ්ඩායම. ඒ කණ්ඩායමෙන් 67 දෙනෙක්ට කොවිඩ් ආසාදනය වෙලා තිබේ. ඒකින්ද වහාම කිසිසේත් ඔවුන්ව සම්බන්ධ කරගෙන මේක විවෘත කිරීමට හැකියාවක් තිබුණේ නැති බවක් පෙනී ගියා. ඉතින් ඒකින් ඒක ඒ අවස්ථාවේදී වහන්න වුණා. මේ බව නියෝජ්‍ය පොලිස්පතිවරයා අපිට දැනුම් දුන් පරිදි වහාම මේ කට්ටියට දැනුම් දීලා තිබෙනවා ගේන්න එපයි කියලා. දේශබන්දු තෙන්නකෝන් මහත්තයා කළ හැකි උපරිමයක් කරා. මේ අතර අද පැවති සාකච්ඡාවකින් අනතුරුව මැනින් පොදු වෙළඳපොළ කටයුතු එළඹෙන සඳුදා දිනේ සිට පෑලියගොඩ රාජ්‍ය ඉංජිනේරු සංස්ථා ගොඩනැගිල්ලට රැගෙන යන බව කෘෂිකර්ම මාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළා. ඒ අනුව ලබන සඳුදා ඉඳලා අපි බලාපොරොත්තු වෙනවා මැනින් මාකට් එකේ සියලුම තොග වෙළඳ ටික මේ පෑලියගොඩ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ගොඩනැගිල්ලට ගෙදෙනලා මෙතන ඉඳලා අපි මේ තොග බෙදා දීම කරන්න. එමෙන්ම මහභාගයේ පොලිස් වසම හුදකලා ප්‍රදේශයක් ලෙස ප්‍රකාශ කිරීමත් සමග වැලිසර ආර්ථික මධ්‍යස්ථානය නැවත වසා දැමීමට පියවර ගන්නවා. මෙතර කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම නිසා දෙසතේක පමණ කාලයක් වසා දමා තිබුණු මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය අද පස්වරුවේ සිට යලි විවෘත කරනවා. COVID-19 නව ප්‍රවාහන ප්‍රතිපත්තියට අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට සාමාන්‍ය ගාස්තුව මෙන් 1.2ක් අය කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව සාමාන්‍ය මගේ ප්‍රවාහන බස් රථ රුපියල් 12ක් වූ අවම බස් ගාස්තුව අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 14ක් ලෙස සංශෝධනය වනු ඇති. සෞඛ්‍ය අංශවල ඉල්ලීම් මත අවධාන මට්ටම් මත පදනම්ව ප්‍රවාහනයේ කළමනාකරණය කරගත යුතු ආකාරය සහ බස් ගාස්තු වලට අදාළව පුද්ගලික බස් ගාස්තු වලට අදාළ කොවිඩ් ප්‍රවාහන ප්‍රතිපත්තිය අද එළිදක්වනු ලැබුවා. අවධාන මට්ටම් 3ක යටතේ බස් ගාස්තු අය කරන අතර අද මධ්‍යම රාත්‍රියේ සිට දෙවන අවධාන මට්ටම ක්‍රියාත්මක වනු ඇති. ඒ අනුව රුපියල් 12ක් වූ අවම ගාස්තුව හෙට සිට රුපියල් 14ක් වන අතර රුපියල් 100ක් වූ ගාස්තුව රුපියල් 120ක් වනු ඇති. නූත් සෞඛ්‍ය නීති රීති හැටියට ධාවනය කරනකොට ඒගොල්ලන්ට වෙන අපහසුව සම්බන්ධව අතිරේක ගාස්තු ප්‍රමාණය අය කරන්න අවසර දෙන්න යනවා. අපි පුද්ගලික බස් රථවලට ඒගොල්ලන්ට තියෙන මුදල් අභීරකම හින්දා ලීසින් අය කරන එක මාස 6කට නවත්තන්න අපි කටයුතු කරගෙන යනවා. ඊට අමතරව ලංකා බැංකුව මගින් ඒ අයන්ට සහන පොලියකට ලක්ෂ 3 ගානේ ලබා දෙන්න කටයුතු කරනවා. ක්‍රමවේද 3ක් අපි සෞඛ්‍ය අංශ වලට ඉදිරිපත් කරලා තියෙනවා. පාවරණ පැලඳගෙන ඒ කියන නීති රීති අනුව නමුත් ඉඳගෙන සහ ඉඳගෙන ප්‍රවාහනය කරන්න දෙනවා නම් සාමාන්‍ය ගාස්තු වල වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. ආසන සංඛ්‍යාවට පමණක් මගින් ප්‍රවාහනය කිරීම. අපි සාමාන්‍ය ගාස්තුවෙන් 1.2ක්. දැන් අවම ගාස්තු රුපියල් 12යි. ඒ නිසා ඒක 14කට ධාවනය කරන්න තමයි සකස් කරලා තියෙන්නේ. සෞඛ්‍ය අංශ වලින් දැනට අපිට දැනුවත් කරලා තියෙන්නේ දෙවනි ක්‍රමවේදයට ධාවනය කරන්න කියන කාරණා. දැනට රට පුරාම පළවෙනි ක්‍රමයට ධාවනය කරන්න තහනම්. ඒ කියන්නේ හිටගෙන මගින් අරගෙන යන්න බෑ. පොලිසියෙන් ඒ පිළිබඳව ක්‍රියාමාර්ග ගන්නවා. දැනට අපිට උපදෙස් දීලා තියෙන්නේ දෙවනි අවදානම් මට්ටම කියන ක්‍රමවේදයට ධාවනය කරන්න. එතකොට මගින් කීයක් ගියත් 1.2 අනුපාතයට තමයි අය කරන්න හැකියාව තියෙන්නේ දැනට. මේ සංශෝධිත ගාස්තු වලට ධාවනය කියන අද රාත්‍රී 12 සිට බලාත්මක කරන්න අපි කටයුතු කරලා තියෙනවා. මේ අතර COVID-19 වසංගතයේ හේතුවෙන් පීඩාවටපත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර යලි නගා සිටුවීමේ අරමුණින් ලබා දුන් සෞභාග්‍ය COVID-19 පුනරුද්ධ සහන ණයවාරික කිරීමේ සහන කාලය තවත් මාස 3කින් දීර්ඝ කිරීමට රාජ්‍ය තීරණය කර තිබෙනවා. එමෙන්ම COVID-19 පුනරුද්ධ සහන ණය යෝජනා ක්‍රමය යටතේ 4%ක පොලි අනුපාතයට ණය ලබා දීම තවත් මාස 6කින් දීර්ඝ කිරීමට පියවරගෙන ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහෙන් පෙර ප්‍රධාන කාර්යාලය මගින් සපයන මෝටර් වාහන පැවරීම ඇතුළු සේවාවන් රසක් දිස්ත්‍රික් කාර්යාල හරහා ලබා ගැනීමට පහසුකම් සපයා තිබෙනවා. ඒ අනුව යාපනය, අනුරාධපුර, කුරුණෑගල, ගම්පහ සහ හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාල තුලින් පෙරවරු 9 සිට පසුවරු 4 දක්වා අදාළ කාර්යාල වෙත ඇමතුම් ලබා දී වේලාවන් වෙන් කර ගැනීමෙන් පසුව සේවාවන් ලබාගත හැකි බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්. එමෙන්ම රියදුරු බලපත්‍ර ලබා ගැනීමේදී සේවාලාභීන් පත්වන අපහසුතා අවම
අවම කිරීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයද හෙට සිට නැවත විවෘත කරනවා. කෙසේ වෙතත් කොළඹ දිස්ත්‍රික්කය තුළ පදිංචි නිරෝධායන ඇඳින නීති ක්‍රියාත්මක නොවන සහ අවදානම් සහිත ප්‍රදේශවලට අයත් නොවන සේවාලාභීන්ට පමණක් ඒ සේවාවන් සීමා කර තිබෙනවා. ඒ අනුව විභාග සඳහා දින ලබා දී තිබූ අයදුම්කරුවන් හට නව දින සහ වේලාවන් ලබා ගැනීම, ප්‍රායෝගික පරීක්ෂණ සඳහා දින ලබා දී තිබූ අයදුම්කරුවන් හට නව දින සහ වේලාවන් ලබා ගැනීම, නව රියදුරු බලපත්‍ර ලබා ගැනීම, රියදුරු බලපත් අලුත් කිරීම, සංශෝධන සිදු කිරීම හෝ රියදුරු බලපත් සම්බන්ධ වෙනත් විමසීම්, බර සහතික සහ වාහන පරීක්ෂා කිරීමට අදාළ විමසීම් වේරහැර කාර්යාලය මගින් ලබාගත හැකියි. මේ අතර මාතලේ දිස්ත්‍රික් ග්‍රාමීය සංවර්ධන කමිටුව මාතලේ හෝටල් පාසල් ශ්‍රවණාගාරයේදී ඊයේ රැස්වුණේ දිස්ත්‍රික් ලේකම් SMGK පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන්. නිරෝධායන නීතිවලට අනුව පුද්ගල දුරස්ථභාවය නොමැතිව අදාළ රැස්වීම සඳහා අසුන් පනවා තිබීම ගැනත් මෙහිදී අදහස් පළ කරනවා. දෙසාපතිතුමා දැන් අද කොරෝනා වෛරසයත් එක්ක ඔබතුමාගේත් වැරද්දක් තියෙනවා. මෙතෙන්දී අපිට ඉඳගන්න තිබ්බේ මීටරේ පරතරේ නෙවෙයි. ඒක ඔබතුමා විශේෂයෙන් වගකීමෙන් කටයුතු කරන්න ඕනේ. ඒ කටයුතු කරේ නැත්නම් රටම කතා කරනවා, ලෝකෙත් කතා කරනවා. බයිඩන් දිනනකොට ට්‍රම්ප් පරදින්න හේතු වුණොත් මේ හේතුවම නිසා මේ අතර COVID-19 වසංගතයේ හේතුවෙන් උද්ගත වී ඇති තත්ත්වය හමුවේ අන්තර්පළාත් මගී බස් රථ දහවන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම පිණිස බස් දහවකයන්ට සහන ලබා දීමට ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබෙනවා. ඒ අනුව බස් දහවකයන්ගෙන් අය කරනු ලබන අවසර පත්‍ර යාවත්කාලින කිරීමේ ගාස්තු, ප්‍රමාද ගාස්තු, ටෙන්ඩර් ගාස්තු, ලොග්පත්‍ර ගාස්තු, පිවිසුම් ගාස්තු, අධිවේගී මාර්ගයන්හි තාවකාලික අවසර පත්‍ර ගාස්තු යන ගෙවීම් වලින් බස් දාවකයන් 2020 මාර්තු මාසයේ සිට මේ වර්ෂයේ අවසානයේ දක්වා නිදහස් කිරීමට රජය තීරණය කර තිබෙනවා. COVID-19 රෝගයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘතදේහ වියලි කලාපයක විශේෂිත භූමියක භූමදානය කිරීමට අවසර දීමට සෞඛ්‍ය අංශය සලකා බලමින් සිටින බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. මේ පිළිබඳ සොයා බැලීමට පත් කළ විශේෂඥ කමිටුවේ තීරණයට කැබිනට් මණ්ඩලය විරුද්ධ නොවූ බව අමාත්‍යවරයා සඳහන් කළා. කෙසේ වෙතත් භික්ෂූන් වහන්සේ ඇතුළු පාර්ශව රැසකින් මීට දැඩි විරෝධයක් එල්ල වුණා. COVID-19 රෝගයෙන් මිය යන පුද්ගලයන්ගේ අවසන් කටයුතු සිදු කරන ආකාරය සම්බන්ධයෙන් ඊට අදාළව පත් කළ විශේෂඥ කමිටුවේ අදහස් අනුව සියලුම දේහයන් ආදාහනය කරන ලෙස හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබුණා. එතකොට අපේ අරමුණ වෙන්නේ රෝගියා මොන රෝහලේද මිය යන්නේ ඒ රෝහලට අසලම තියෙන ආදානහාගාරය තුල ඒක ඒ අවසාන කටයුතු කිරීම. කෙසේ වෙතත් රෝගයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් ආදාහනය නොකර භූමදානය කිරීමට අවස්ථාව සලසා දීම සම්බන්ධයෙන් මානුෂීයව සලකා බලන්නයි අධිකරණ අමාත්‍ය අලි සම්බ්‍රි මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය අමාත්‍යවරයෙකුගෙන් ඉල්ලීමක් සිදු කළා. මෙවැනි පසුබිමක මුස්ලිම් ජාතිකයන්ගේ මෘතදේහ භූමදානය කිරීමට අවසර ලබා දීමට ස්තුතිය පළ කරමින් සිලෝන් තෞහිද් ජමාත් සංවිධානයේ ලිපි ශීර්ෂයටත් නිකුත් කළ ලිපියක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු වෙනවා. නව කොරෝනා වෛරසය ආසාදනයෙන් මරණයට පත්වන මුස්ලිම් ජාතිකයන්ගේ දේහ භූමදානය කිරීමට වත්මන් රජය අවසර ලබා දී ඇති බවත් ඊට අවසර ලබා දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාටත් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ඇතුළු රජයට මුස්ලිම් ජනතාවගේ ස්තුතිය පුද කරන බවයි එහි දැක්වෙන්නේ. මේ පිළිබඳව රජයේ පාර්ශව අද පැවති මාධ්‍ය හමුවලදී අදහස් පළ කළා. ඇත්තටම කැබිනට් මණ්ඩලයේ මේ පිළිබඳව සාකච්ඡා කළා පුළුල් විදියටම. මොකද රජයේ කිසිදු තීන්දුවක් ගත්තේ නැහැ. ඒ වගේ වල දමන්න ඉඩ දෙන්න කියන යෝජනාව පිළිබඳව සෞඛ්‍යාංශ ඒ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යමිය දැනුම් දුන්නා. පිළිබඳව තියෙන අදහස ඒ අනුව නැවත ඒ කමිටුව රැස් වෙලා අවසාන තීන්දුව ගනී. නමුත් මම විශ්වාස කරන විදියට ඒ වල දැමීමේ අවසරය ලබා දෙනවා. හැබැයි මේ ප්‍රදේශවල නෙමෙයි හුදෙකලා ප්‍රදේශවල සහ වියලි ප්‍රදේශවල. ඒ කියන්නේ අපේ ජලයට මේ විස උරාගන්නේ නැති ප්‍රදේශවල තමයි ඒ කටයුතු කරන්න අවස්ථාව ලබා දෙන්නේ. කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් ගත්තේ නැහැ. දැන් ලෝකයේ අනිත් රටවල් වල මේ අවස්ථාව ලබා දෙනවා. එතකොට ඒ ලබා දෙන නිසාවෙන්ම මේ රටෙත් ලබා දෙනවා. ජනාධිපතිතුමා හරි කැබිනට් එක හරි විරුද්ධ වුණා නම් කොහොමත් බෑ තමයි. අපි එහෙම විරුද්ධ වෙලා නැහැ. සිංහල බෞද්ධ කෙනෙකුට ඕනුනොත් මේක වලදන්න ඕනේ කියලා ඒ නීතියට ගිහිල්ලා පුළුවන් ද වලන්න? නැහැ. ඒකට ඒකත් ඉල්ලීම කරොත් ඒක බලයි වෙනවා. එහෙම දැන්ට ඉල්ලීමක් නැහැ. ඒ සම්බන්ධව කැබිනට් මණ්ඩලය අවසරයක් ලැබලා දුන්න හැමදාම අනුමැතියක් ලැබලා දුන්නයි කියන එක නෙමෙයි එතෙන්දි සාකච්ඡා වුණේද? එතෙන්දි සාකච්ඡා වුණේ එම කරුණු සියල්ල සෞඛ්‍ය බලධාරීන් සහ තාක්ෂණික වශයෙන් මේ සම්බන්ධව තීන්දුව ගන්න කණ්ඩායම් වලට ලබා දෙන්නයි තීන්දුව ගත්තේ. කෙසේ වෙතත් භික්ෂුන් වහන්සේ ඇතුළු පාර්ශව කිහිපයක් අද පැවති මාධ්‍ය හමුවලදී කියා සිටියේ කොවිඩ් වසංගතයේදී රට තුළ එක නීතියක් ක්‍රියාත්මක විය යුතු බවයි.
මහාචාර්ය මෙත්තිකා විතානගේ හොඳම භූවිද්‍යා සමීක්ෂණය සම්බන්ධයෙන් සම්මාන ලැබූ ජයවර්ධන විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයා. කොරෝනා මිනි වැළලුවොත් ඊළඟ වසංගතයේ පොළොව බිඳගෙන එයි. මිනියක කිලෝග්‍රෑම් එකකින් අපජලයේ ලීටරයක් වැగిරෙනවා. 2003 SARS වෛරස් තාමත් හොංකොං වල තියෙනවා. ආණ්ඩුව මේ කරන තකතිරු වැඩෙන් වෙන්නේ තව කාගේ හරි සංවිධාන දෙක තුන වුමනාවටයි මුළු මුස්ලිම් සමාජයේම අන්තවාදයට තල්ලු කරන වැඩපිළිවෙලක් විතරයි. අපි අපේ බෞද්ධ අයිතිවාසිකම් ඉල්ලනවද මේ කොරෝනා වසංගතය ඇස්සේ? අපේ බෞද්ධය කී දෙනෙක් මිය ගියාද? පාංශු කුලියක් දුන්නේ නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ විසින් උපදෙස් දීලා තියෙනවා කොරෝනා මසාදිත මලසිරු භූම දානය කරන්න හෝ ආදාහනය කරන්න කියලා. මේ භූම දානය කරනවා නම් මේ මලසිරු භූම දානය කරන්න ඕනේ භූගත ජලය මට්ටම ළඟ නොවන ස්ථානයක කියලා. තවදුරටත් ඒගොල්ලොම පැහැදිලි කරලා තියෙනවා අපේ රටට අදාළ වෙන පරිදි මේ තීරණය ගන්න පුළුවන් කියලා. මේ වෛරසය සාමාන්‍යයෙන් හොඳට ක්‍රියාකාරී වෙලා තියෙන්නේ සාමාන්‍ය උෂ්ණත්වය යටතේ. ඒ නිසා තමයි අපි ආදාහනයට ලක් කරන්න කියලා උපදෙස් දෙන්නේ. තෙත් කලාපයේ සහ වියලි කලාපයේ දෙකේම භූගත ජල මට්ටම ඊටාම නොගැඹුරුයි ලංකාවේ. මොකද වර්ෂාපතන ඊටාමත් අධික හින්දා ඒ හින්දා තමයි අපිට මලසිරු භූම දාණයට මේ පාංශු ස්වභාවය සරිලන්නේ නැත්තේ. දැන් එකම රටක් එක නීතියක් නම් මුස්ලිම් අයට එක නීතියක් සිංහලයන්ට එක නීතියක් වෙන්න බෑනේ. එතකොට එහෙමනම් මේ ජනාධිපතිතුමන්ටයි අගමැතිතුමන්ටයි කියන්න පුළුවන්කම තියෙනවානේ සිංහල බෞද්ධයන්ගෙන් ඡන්ද වලින් බලයට පත් නායකයෝ විදියට. එතුමාලට කියන්න පුළුවන්කම දෙනවා කටන පින්කම සිද්ධ කරගන්න උමනා විදියට කියලා. එහෙම කිව්වද? එහෙම කිව්වේ නෑ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැහැදිලිව කියනවා කොවිඩ් මර්ධනය කිරීමේදී රට තමන්ට ආවේනික වූ ක්‍රියාවලියන් සඳහා අනුගත වෙන්න කියලා. එතකොට වෙන රටක් කරන දේ අපේ රට කරනවා කියලාවත් වෙන රටක් නොකරන නිසා අපේ රට නොකරනවා කියලාවත් කාරණයක් නෑ මේකෙදී. රටේ කොරෝනා සම්බන්ධයෙන් නීතිය මුළු රටටම ඒකාකාරී නීතියක් තිබිය යුතුයි. දැනට මේ රටේ ක්‍රියාත්මක වෙන කොවිඩ් ආසාදිත මලසිරු භූම දානය කිරීමක් නොවේ සිද්ධ වෙන්නේ ආදාහනය කිරීමක්. මෙය මේ තීරණය පදනම් කරගත්ත කරුණු කාරණා පිළිබඳව තවම කිසිදු වෙනස්කමක් ගැන වාර්තා වෙන්නේ නැහැ. සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව අද වන විට 5 කෝටි 13 ලක්ෂය ඉක්මවා තිබෙනවා. ලොව පුරා සිදු වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 12,71,000කට අධිකයි. ඉකුත් සතිය තුළ ඇමරිකාවේ ළමුන් 74,000කට වැඩි පිරිසක් කොවිඩ් වෛරසයට ගොදුරු වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. ඇමරිකාවේ සමස්ත ආසාදිතයන් අතරින් 11% ඉක්ම වූ ප්‍රතිශතයක් ළමුන් වීමද විශේෂත්වයක්. මේ අතර ශීත ඍතුවේදී කොවිඩ් ව්‍යාප්තිය තවත් දරුණු වී හැකි බැවින් ආරක්ෂිත මුහුණු ආවරණ පනදින ලෙස නව ජනාධිපතිවරයා ලෙස තේරිපත් වූ ජෝ බයිඩන් ජනතාවගෙන් ඉල්ලා සිටියා. මුහුණු ආවරණයක් යනු දේශපාලනික ප්‍රකාශනයක් නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඉතාලියේ කොවිඩ් ව්‍යාප්තිය තවදුරටත් දරුණු වෙමින් ඇති බව එරට සෞඛ්‍ය බලධාරීන් පවසනවා. ඒ අනුව ටොස්කානා, බැසිලිකාටා ඇතුළු තවත් කලාප 5ක් දැඩි සංචලන සීමා සහිත තැවිලි කලාප ලෙසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. කොවිඩ් වසංගතය නිසා රට මුහුණ පා ඇති දුෂ්කරතාව කියාපාමින් නාපෝලි නගරයේ කොවිඩ් රෝගීන්ට රෝහල්වලට ඇතුළු වීම සඳහා දිගු පෝලිම්වල රැඳී සිටීමට සිදු වී ඇති අයුරු විදේශ මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබුණා. රෝගීන්ට මෝටර රථ තුලදීම ඔක්සිජන් ලබා දීමට කටයුතු කර තිබූ අයුරු දක්නට ලැබුණා. දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ යම් අඩුවීමක් දක්නට ලැබුණත් ප්‍රංශය තවමත් කොවිඩ් දෙවන රැල්ලේ උපරිමයට පැමිණ නොමැති බව එරට ජාතික සෞඛ්‍ය කාර්යාංශය නිවේදනය කරනවා. මේ වන විට ප්‍රංශය කොවිඩ් වසංගතයෙන් ලොව සිව්වැනියට වැඩිම බලපෑම සහිත රාජ්‍ය බවටත් පත් වී ඇත්තේ සමස්ත ආසාදිතයන් 18 ලක්ෂයට වැඩි ප්‍රමාණයක් සහ මරණ 41,000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා කරමින් වසංගත ව්‍යාප්තිය මැදේ පාසල් විවෘතව තැබීමෙන් සෞඛ්‍ය අවදානමක් මතුවී ඇති බව පවසමින් ප්‍රංශ සිසුන් පිරිසක් විරෝධතාවයක නිරත වුණා. ඊට පොලිසිය මැදිහත් වීමත් සමග දෙපාර්ශ්වය අතර ප්‍රචණ්ඩ ගැටුම් හටගෙන තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදනය වූ නවතම රාජ්‍ය නායකයා බවට යුක්‍රේන ජනපති වොලොදිමීර් සෙලෙන්ස්කී පත්ව තිබෙනවා. ඔහු මේ වන විට ස්වයං නිරෝධායනය සඳහා යොමු කර සිටින බවයි එරට වාර්තා සඳහන් කළේ. ගෝලීය කොවිඩ් වසංගතය පරාජය කිරීමේ සටනේදී විද්‍යාව හා එකමුතු බව සම්බන්ධයෙන් විශ්වාසය තබන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්රෝස් ඇඩනෝම් ගෙබ්‍රේසියස් ඉල්ලා සිටිනවා. එම සංවිධානයේ 73 වන මහා සභා සැසිවාරය ආරම්භ කරමින් ඔහු මේ බව සඳහන් කළා.